නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේත් ඔබ මේ එකතු වෙන්නේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර වැඩසටහනත් සමගයි. ඉතින් ඔබට මතක ඇති මේ වැඩසටහනේ අන්තිමටම අපි කතා කළා සතර සතිපට්ඨාන භාවනාව යටතේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආනාපාන සති භාවනාව ගැන. ඒ වගේම අපි අවසාන වැඩසටහනේදී ඉරියාපත භාවනාව පිළිබඳ යම්කිසි ආරම්භයක් ලබා ගන්නට යෙදුණා. ඉතින් පින්වත්නි මේ සතර සතිපට්ඨානය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කුසල රාශිය කියලා. කුසල් රැස කියලා. බුදුරජාණන් වහන්සේ අකුසල රාශිය කියන සූත්‍රයේදී දේශනා කරන අකුසල් රැසක් ගැන. අකුසල් රැසක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංච නීවරණ. එතකොට අකුසල රාශියකින් බේරිලා අකුසල් රාශියකින් නිදහස් වෙලා කුසල් රැසක් දිනු කරගන්නට යම් කිසි කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා මේ සතර සතිපට්ඨාන භාවනාවන් දිනු කර ගත්තොත්. ඉතින් ඒ සඳහා බොහෝ උපකාර වන දහම් කරුණු රාශියක් අපි මේ වැඩසටහන පුරාවටම කතා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේත් අපි සූදානම් වන්නේ ඒ සතිපට්ඨාන භාවනාවක් යටතේ විස්තර වෙන ඉරියාපත භාවනාව ගැන තවදුරටත් විස්තර සාකච්ඡා කරන්න. ඉතින් අද දවසේ මේ සදහම් පිළිසඳර සඳහා වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ අපි ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේ. නමෝ බුද්ධාය. අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ දැනට විදේශගතව සිටින කීරන්තිඩිය නවුත්තුඩුව පදිංචි පින්වත් ඩී ජයමංගලා මහත්මිය සහ පවුලේ සියලු දෙනාම විසින්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි අන්තිම වැඩසටහනේදී කතා කරේ ඉරියාපත භාවනාව ගැන. ඉරියාපත භාවනාවේදී බුදුරජාණන් වහන්සේ අර ප්‍රධාන වශයෙන් ඉරියව් හතරක් ආරම්භය මේ සිහිය පිහිටුවා ගන්න හැටි දේශනා කොට වදාලා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරා පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ භාවනාවේ තවදුරටත් ඉදිරියට යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියලා මේ කයට සිහිය පිහිටුවා ගන්න ආකාරයක් ගැන මම හිතන්නේ අපිට අද තියෙන එතනින් ඉඳන් කතා කරන්න පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි. දැන් අපි මේ දැන් එතකොට අද වැඩසටහනේ කතා බස් කරන්නේ ඉරියාපත භාවනාව ගැන. මේකෙදි පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි කලින් වැඩසටහනේ මම හිතන්නේ ස්වල්ප කොටසක් කතා කළ ඉරියාපතේ ගැන. දැන් ඉතිඅජ්ජත්තම් වාකායේ කායානුපස්සී කියන කොටසට යන්න කලින් මම හිතනවා තව පොඩි විස්තරයක් මේකේ අපි කතා බස් කළොත් හොඳයි. ඒ කියන්නේ දැන් මුලින් අපි කතා බස් කළා ඉරියව්වට සිහිය පිහිටුන එක්කෙනා ඒකෙදි ඉස්සල්ලාම සක්මන් කිරීමේ ඉරියව්වෙන් ඉරියව්වට සිහිය පුරුදු කරන එක හොඳයි කියලා. මොකද එතන යාට ඉරියව්වට සිහිය පිහිටුවා ගන්න යම් පහසුකමක් තියෙනවා. ඒතර සක්මනේදී අපි කතා බස් කළා පය ඔසවාදී හටගත් ඉරියව්ව පය ඉදිරියට ගෙනියද්දී අනිත් වෙලා නිරුද්ධ වෙලා යනවා. එතකොට පය ඉදිරියට ගෙනියද්දී හටගත් ඉරියව්ව පය පොළොවේ තියද්දී අනිත් වෙලා නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ පය පොළොවේ තබද්දී හටගත් ඉරියව්ව ආය පය ඔසවද්දී අනිත් වෙලා නිරුද්ධ වෙලා යනවා. එතකොට යා සක්මන් කරන ඉරියව්වත් තිබ්බ දෙක හිටගෙන ඉන්න තැනට පැමිණලා අනිත් වෙලා නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට දැන් එයා සිහිය පුරුදු කරද්දී එයාට හොඳට මේ පියවර ඔස්සේ එහෙම නැත්නම් තමන්ගේ පාදකදී හොඳට සිහිය පිහිටන්න පටන් ගන්නවා. මේක එයාට මුල් අධීරිය කරන්න පුළුවන් දෙයි. ඊට පස්සේ එයා තවදුරටත් මේ සිහිය පිහිටුවද්දී හරිය ලස්සන විස්තරයක් අටුවා වෙනවා. දැන් එයා බලන්න ඕනේ මේ ඉරියව් පැවැත්ම කියලා ස්වභාවයක් තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතේ දැන් අපි ධර්මයක් අහන්න කලින් ධර්මයක් පුරුදු කරන්න කලින් අපි හිත දැන් අපි එහෙම ගමන් බිමන් යනවා. ගිහිල්ලා ආපහු එනවා. අපි එක වැඩපොළ කරනවා. අපිට හැම වෙලෙම හිතෙන්නේ මම ඉස්සරහට යනවා. මම ආපහු ආවා. මම මෙච්චර වෙලාවක් හිටන් හිටියා. එහෙමද කියන්නේ? ඔයා මෙච්චරලා මොකද කරේ? මං දැන් පැයක් වෙනවා මෙතන හිටගෙන ඉඳලා. හැම වෙලෙම අපිට මමත්වයක් කියන එක තමයි වැඩ කරන්න හිතේ. එතකොට ආත්මයක් මේක ඇතුළේ තිබිලා ආත්මයක් විසින් තමයි මේ ඉදිරියට යෑම උපද්දන්නේ. ආත්මය විසින්ම තමයි ආපසු එම උපද්දන්නේ. ආත්මය විසින්ම තමයි හිටගෙන ඉන්න ඉරියව් උපද්දන්නේ කියලා මේ වගේ හැඟීමක්. දැන් ආත්මය කියන වචනේ අද සාමාන්‍යයෙන් අපේ සමාජයේ ලොකුට පාවිච්චි නැතුනට මේ මම කියන හැඟීම සරලව ගත්තොත් මම ඉස්සරහට යනවා මම ආපහු වෙනවා මේ හැඟීම බලපවත්වනෝනේ. දැන් එතකොට මෙයා හොඳට බලනෝනේ මේ ඉරියව් පැවැත්මක් කොහොමද මෙහෙම සකස් වෙන්නේ කියලා. මම කියලා කෙනෙක් ඇත්තටම ඉඳලාද නැත්නම් ආත්මයක් තිබිලාද කියලා. ඒකෙදි දැන් අටුවාවේ විස්තර කරනවා හරි ලස්සන එකක්. දැන් එයාට දැන් අපි කියවනේ මුල් අධීරයේදී හොඳට ඉරියව් කිරේ සිහිය පිටලා තින්නේ කියලා.
දැන් ඊට පස්සේ විස්තර කරනවා ඉරියාපතේදී ඔන්න දැන් එයා හොඳට සිහිනුවන පිහිටෝ මේ ඉස්සරහට යෑම සිද්ධ වෙන්නේ කොහොමද කියලා එයා බලනවා. ඊටකන ඉදිල්ල සිද්ධ වෙන්නේ කොහොමද කියලා එයා බලනවා. එතකොට එයාට සිහිය පිහිටෝ එයාට බලද්දී එයාට තේරෙනවා ඔන්න ඉදිරියට යන්න ඕන කියලා හිතක් පහළ වෙනවා. එතකොට ඉදිරියට යන්න ඕන කියලා හිතක් පහළ වුණාම ඒ හිතත් එක්කම මේ ඉරියව් චලනයට උවමනා කරන යම් වායෝ ධාතු ස්වභාවයක් තියෙනවා. ඒක හිතත් එක්ක උපදිනවා. ඒකට කියනවා චිත්ත සමුට්ඨාන වායුව කියලා. ඒකේ චේතනාවත් එක්ක ඒ හිතත් එක්ක තමයි උපදින්නේ. ඒතර මේ චිත්ත සමුට්ඨාන වායු ධාතුවෙන් තමයි මේ ඉරියව් සෙලවීමට උපකාරය තියෙන්නේ. දැන් අපි ගත්තොත් අපි ධාතු මානසිකාර විස්තරය කතා කරද්දී අංගමංගානුසාරිනෝ වාතා කියලා කතාබස් කරේ මේ අවයව පුරා ගමන් කරන්නා වූ වායු ස්වභාවයක් තියෙනවා කියලා. එතකොට මේ වායු ස්වභාවය. එතකොට ඉදිරියට යන්න ඕන කියලා යාට හිතක් පහළ වුණාන් පස්සේ එයින් හට ගන්නවා චිත්ත වායු, චිත්තජ වායු ධාතු, චිත්ත සමුට්ඨාන වායු ධාතු කියලා කියන එකට. එතකොට ඒකෙන් තමයි මේ ඉරියව් චලනයට උවමනා කරන තල්ලුව දෙන්නේ. එතකොට ඒකෙන් ඉරියව් චලනය කරනවා. මේක හරියට මේ වගේ කියනවා. ඔන්න දැන් කරත්තයක් තියෙනවා. කරත්තෙත් ගොනා බැඳලා ඉන්නවා. එතකොට කරත්තේ දක්වන මිනිස්සයත් අර වියගහේ අර ඒ බෝල්ලිය මං හිතන්නේ කියන්නේ ඒකට ඒ බෝල්ලිය නැගලා ඉන්නවා. එතකොට නැගලා හිටුවන් පස්සේ දැන් කරත්තේ ඉස්සරහට යද්දී අහපව් වෙද්දී අපි කියන ඔන්න කරත්ත පිටත් වුණා. කරත්ත ගියා. දැන් ඕන් අතන කරත්තේ නතර කරලා තියෙනවා. දැන් ඔන්න කරත්තේ අහපව් වෙනවා. එහෙමනේ මිනිස්සු විවහාර කරන්නේ. ඒතර ඇත්තටම කරත්තෙට පුළුවන්කමක් නැහැ කියනවා තනියෙන් ඉස්සරහට යන්න. තනියෙන් නතරලා ඉන්න, තනියෙන් අහපව් හැරලා එන්න. එහෙම එකක් නැහැ කියනවා. ඒතර සිද්ධ වෙන්නේ මොකද්ද කියනවා අර මිනිස්සයා තමයි ඒ ගුණාව දක්කන්නේ. ඒ කියන්නේ මිනිස්සයා යම් විධානයක් දුන්නාට පස්සේ දැන් ඉස්සරහට යමක් කියලා. එතකොට මොකද කරන්නේ? ගුණා ඉදිරියට අදිනවා. එතකොට කරත්තේ එදෙලා යනවා. ඊට පස්සේ දැන් කරත්තේ දක්කන මිනිස්සු ඔන්න හොව් කියලා නතර කරනවා. ඒතර හොව් කියව ගමන් ඒ මිනිස්සයාගේ විධානයට තමයි ගුණා වැඩ කරන්නේ. ගුණා ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ගුණා නතර වෙනවා. ඒක කරත්තේ නතර වෙනවා. එතන අපි කියනවා කරත්තේ ඉස්සරහට ගියා ඔන්න දැන් කරත්තේ නතර වුණා කියලා. දැන් ඊට පස්සේ මිනිසයා කරන්නේ ආය හරවනවා ගුණාව. අර නාස් ලණුව අල්ල නාස් ලණුවත් එක්කනේ ලණුව අල්ලලා ගුණාව හරවනවා. හරවම ගුණා හැරෙනවා. එතකොට මෙතන ඇත්තටම කරත්තේට ස්වභාවයෙන් යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අර මිනිස්යාගේ විධානයට අනුව ගුණාගෙන් සිද්ධ කරන ඇදීමට අනුව තමයි ඉස්සරහට පස්සට යෑම තියෙන්නේ. හැබැයි මිනිස්සු එකට විහාර කරනවා කරත්තේ ආවා, කරත්තේ ගියා, කරත්තේ උන්න අපව හැරෙවුවා කියලා. එතකොට ඒ වගේ කියනවා මේ ශාරීරික මේ ඉරියව් පැවැත්ම තියෙන්නේ. යම් විදියකින් හිතෙන් විධානය කරාට පස්සේ ඉස්සරහට යන්න ඕන කියලා හිතක් උපන්නට පස්සේ එයින් හටගන්න චිත්ත සමුට්ඨාන වායු ධාතුවෙන් තමයි මේ ඉරියව් චලනයට උමනා කරන ඒ තල්ලුව දෙන්නේ. එහෙම නැතුව කයට ස්වභාවයෙන්ම Tamanට උමනා හැටි යන්න පුළුවන්කමක් නැහැ කියන මේ හිතෙන් තියෙන සම්බන්ධය නැතුව. චිත්ත සමුට්ඨාන වායු ධාතුවෙන් තියෙන සම්බන්ධය නැතුව. එතකොට ඒ විදිහට අර ගුණා කරත්තේ ඇදගෙන ගියා වගේ චිත්ත සමුට්ඨාන වායු ධාතුවෙන් තමයි මේ ඉරියව් චලනය සිද්ධ වෙන්නේ. ඔන්න ඉදිරියට යමී කියලා හිතක් පහළ එයින් හටගත්ත චිත්ත සමුට්ඨාන වායු ධාතුවෙන් ඒ වායු බලවේගින් කය ඉස්සරහට නැඹුරු කරනවා ඉරියව් චලනය කරනවා. එතකොට ඉස්සරහට යෑම සිද්ධ වෙනවා. එතකොට ওই විදිහට චිත්ත කිරිය වායු ධාතු කියන මේ වගේ පැතිරීමකට කිරිය වායු ධාතු කියනවා. ඒ පැතිරීමෙන් තමයි කියන ඉදිරියට යෑම තියෙන්නේ. ඊට පස්සේ ඔන්න සක්මණේ කියමු ඔහම ගිහිල්ලා එයාට ඔන්න හිතන දැන් හිට ගන්නවා කියලා. සක්මණේ කරුවේ. හිට ගන්නවා කියලා හිතක් පහළ වෙච්ච ගමන් එයින් හට ගන්න වායු ධාතුවේ මේ මුළු ඇටසැකිල්ලම කෙලින් කරලා සිටවනවා. එතකොට ඒකට කියනවා හිටගෙන ඉන්නවා කියලා. ඒ විදිහට චිත්ත කිරිය වායු ධාතුන්ගේ පැතිරීමේ සිටගෙන ඉන්න ස්වභාවය තියෙනවා. ඊට පස්සේ ආපසු හැරෙන්න ඕන කියලා හිත වහනවා. එතකොට හොඳ සිහිනුවන දියුණු වීම තුල තමයි මෙයා මේක අත්දකින්නේ. මෙහෙම පැවැත්මක් තියෙනවා කියලා. එතකන් එයාට ඒක හොයන්න බෑ පින්වත්නි. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ ඒකෙදි හොඳට අර සිහිනුවන පුරුදු කරගන්න ඕන. සිහිනුවන පුරුදු කරගන්න නැතුව මේ ස්වභාවයේ අත්දකින්න බෑ. දැන් ඒකෙදි ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් ඒ කරත්තේ ගන්න දැන් ඒ කරත්තේ ගුණා පිහිට කරගෙන ඉන්නේ. ගුණාවත් ඊට පස්සේ කරත්තේ දක්වන පුරුෂයාවත් පිහිට කරගෙන තමයි කරත්තේ යෑම තියෙන්නේ. ඒ වගේ මේ ශරීරයේ ඉදිරියට යෑමේදී ආපහු එද්දී ඊට පස්සේ එහාට මෙහාට හසුරුවද්දී මේ ශරීරයේ ඒ වෙලාවට අර චිත්තද වායු ධාතුවත් විඥානියත් පිහිට කරන් තමයි තියෙන්නේ. එතකොට දැන් මේ මිනිස්සයා ගත්තොත් මේ මිනිස්සයත් ඒ කරත්තේ නැගලා යන්නේ ඒ කරත්තෙත් ගුණවත් පිහිට කරගන්නේ. ඒ වගේ හිතට තනියෙන් ඉරියව් පවත්වන්න පුළුවන් කමක් නැහැ. හිතත් චිත්ත සමුට්ඨාන වායු ධාතුම උපකාර කරගෙන මේ ශරීරයත් උපකාර කරගෙන හිතත් ඒකෙම läගලා ඉන්නවා. යම්සේ කරත්තයත් ගුණ බැඳලා ඉදී කරත්තේ මිනිස්සයා läගලා ඉන්නෝනේ. ඒ වගේම මේ විඥාන ස්වභාවයත් මේ කයෙම läගගෙන ඉඳලා තමයි මේ ඉරියව් පැවැත්ම මේ එකිනෙක උපකාරයෙන් මෙතන සිද්ධ වෙන්නේ. ඔය වගේ පැවැත්මක් එයා දකිනවා. එතකොට මේ විදිහට මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මෙතන පවතිනවා කියලා.
ඔය විදිහට ඉරියව් පැවැත්ම එයා හොඳට තේරුම් ගත්තාන් පස්සේ ඉති අජ්ජත්තම් වා කායේ කායානුපස්සී විහෙරති. තමාගේ යයි සලකන්නා වූ ශාරීරියේ කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරනවා. දැන් තේරුම් ගන්නවා මේ ඉරියව් පැවැත්ම මගේ මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔන්න දැන් අජ්ජත් කායයගේ සිහිය පිහිටියා. ඊට පස්සේ බහිද්ධාවා කායේ කායානුපස්සී වෙරති. බාහිර ශරීරවලත් ඉරියව් පැවැත්මක් සිද්ධ වෙන්නේ මේ විදිහටයි. මේ බාහිර ශරීරයක් ගත්තත් මෙතන මම්මගේ කියලා පැවැත්මක් එනවා තියෙනවන්නේ මේ. දැන් අපි හිතමු ඕන දැන් අපි තුමු කෙනෙක් පාරේ යනවා. දැන් කෙනෙක් පාරේ යන ධර්මයේ පුරුදු කරපු නැති කෙනෙක්, ධර්මයක් අහපු නැති කෙනෙක්. ඒතර තමන්ට අපි හිතමු යම්කිසි සරාගී ආරම්මණයක්. එක්ක අපි තුමු ලස්සන කාන්තාවක්, එක්ක ලස්සන පුරුෂයෙක්, එක්ක ලස්සන තරුණයෙක්. හොඳට හැඩට වැඩට ඇඳ පැළඳගෙන එනවා. එකපාරට මෙයාට එකපාරට හිතෙන මේ ලස්සන කෙනෙක් එනවා කියලා හිතෙන්නේ. ලස්සන කෙනෙක් එනවා, එක්ක හොඳ වැදගත් මහත්යෙක් එනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් බොහොම මේ ප්‍රියමනාප කෙනෙක් එනවා. මොකක් හරි එහෙම හැඟීමක් නෑ එයාට ඇති වෙන්නේ. ඒතර එතන සම්පූර්ණම මේ මුලාව තියෙන්නේ. එතන සම්පූර්ණ සිහිනුවණක් නෑ. දැන් සිහිය පිහිටවන්න පුරුදු වුණාට පස්සේ එයා දකිනවා මෙතන මේ ඉරියව් පැවැත්මක් මෙතන තියෙනවා. දැන් අභ්‍යන්තරයේ තියෙන පින්නොත් සවනස ඇට සැකිල්ලක්. එතකොට ලොකු කුඩා ඇට කැබලි 300ක් එකතුලා තියෙනවා කියනවා. එතකොට මේ සංදි වලින් පුරුක් වලින් නැමි දිගහැරි තමයි ඇත්තටම මේක තියෙන්නේ. දැන් අපි ඇත්තටම ඇවිදිනවා කියලා කිව්වට අපි ගත්තොත් වල්ලු කරෙන් එක තැනකින් නැමෙනවා. ඊට පස්සේ ධනෙස් වලින් තව තැනකින් නැමෙනවා. ඊට පස්සේ මේ උකුල්ලට සම්බන්ධ වෙච්ච තැනින් එතන සංදියෙන් නැමෙනවා. මේ විදිහට මේ නැමීම් දිගහැරීම් සිද්ධියක් මෙතන තියෙන්නේ. දැන් අපි හිතමු මෙහෙම ඔන්න රූකඩයක් තියෙනවා. දැන් ඒ රූකඩේ නූල් වලින් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ රූකඩේ නටවන මිනිස්සයා පේන්නේ නැති වෙන්න ඉන්නවා. එහෙම නැති රූකඩේ නටවද්ද? ඒ මිනිස්සයා හැංගිලා ඉන්නේ පේන්නේ. ඊට පස්සේ එයා නූල් එහාට මෙහාට හසුරුවද්දී අපිට පේනවා රූකඩේ නටනවා. රූකඩේ ඇවිදිනවා වගේ. නමුත් ඇත්තටම ලී කැබිලි වල එහාට මෙහාට චලනය වීමක් අර නූල් අනුසාරයෙන් තියෙන්නේ. ඒ වගේ මේ මුළු ශරීරයේම තියෙන ඇට ලොකු කුඩා ඇට කැබිලි 300ක් විතර තියෙනවා කියනවා. ඊට පස්සේ සංදි වලින් සම්බන්ධලා තියෙනවා. නහරවැල් නැමෙති නූල් වලින් තමයි මෙතන මේ සම්බන්ධය ඇරන් තියෙන්නේ. ඊට පස්සේ දමනි ජාලා අනුසාරයෙන් යන වායෝ ධාතු, ඒ කියන්නේ අංගමංග අනුසාරිනු වාතයෙන් තමයි මේ අතපය දිග හැරිල්ල හැකිලිලි මෙහෙම තියෙන්නේ. මෙහෙම පැවැත්මක් එයා දකිනවා බාහිර කය තුල. ආධ්‍යාත්මික කය තුල. දැන් අපි ගත්තොත් අර සෑගිරියේ ඉඳලා ස්වාමින් වහන්සේ නමක් ඒ අනුරාධපුරයට වඩිද්දී අර කාන්තාවක් දැක්කනේ. ඒතර කාන්තාවක් තමන්ගේ ගෙදර ස්වාමියාත් එක්ක තරහ වෙලා රණ්ඩු අල්ලලා තමසි ඕන දෙයක් කරගන්නවා මම යනවා අම්මලා ගෙදර කියලා මේ ඒ ගෑනු කළා ඒ මනුස්සයත් එක්ක රණ්ඩුලා පිටත් වුණානේ. එතකොට දැන් ස්වාමින් වහන්සේ නමක් ඔය අතරේ වඩිනවා හොඳට අට්ටික සංඥා වඩලා. ඒතර අට්ටික සංඥා වඩපේ ස්වාමින් වහන්සේදී අර ගෑනු කෙනා ඉතින් හොඳ හැඩට මේ ලස්සනට ඇඳ පැළඳගෙන එන්නේ ඇත්ත මේ ස්වාමීන් වහන්සේ සමහරට තරුණ භික්ෂුවක් වෙන්න ඇති. කොහොම හරි අර ගෑනු කෙනාට හිතුණා මේ ස්වාමීන් වහන්සේට hina වෙලා නිකන් පොළඹව ගන්න. දැන් මනුස්සයත් එක්ක තරහ වෙලා නෑනේ. ඊට පස්සේ අර ගෑනු කෙනා මහා හයියෙන් හකක ගහලා hina වුණා. දැන් ස්වාමීන් වහන්සේ බිම බලාගෙන ගියේ. බිම බලාගෙන ස්වාමීන් වහන්සේ ගියේ. ඊට පස්සේ මොකද වුනේ අර අට්ටික සංඥාව හොඳට වඩලා තිබ්බනේ. ඊට පස්සේ මොකද වුනේ අර ස්වාමීන් වහන්සේ අර අට්ටික සංඥාව වඩන ලද සිතින්ම එකපාරට අර ඒ සිරහහඩේදී ඔලුව උස්සලා බැලුවා. ආන්න එතකොට එකපාරට දැක්කේ ස්වාමීන් වහන්සේ මේ ඇට සැකිල්ලක් හාකක ගාලා hina වෙනවා තමයි දැක්කේ. අන්න දැක්කද එතකොට. ඒතර අජ්ජත් කාය හොඳට වැඩුවට පස්සේ ඒ වඩන ලද සංඥාවම බාහිර කායටත් යොමු කරලා එයා බලනවා. ওই විදිහටම ඉරියාපතිත් එයා පුරුදු කරනවා. බාහිර ශරීරෙත් ඒ විදිහටම බලනවා. එතකොට එයා දකිනවා බාහිර ශරීරය තුලත් මේ විදිහට මේ සිතක් හටගත්තාම එයින් හටගන්න වායු ධාතුට අනුව චලනීය වෙන්නේ නිකම් මේ ඇටසැකිලි ගොඩක් ඉරියව් ගොඩක් එයා දකිනවා. ඊට පස්සේ දැන් අපි එක කොටසක් අපිට කතා කරන්න බැරුණේ ඒ කියන්නේ යතා වා පනස්ස කායෝ පණීතෝ හෝති. ඉස්ලාම යා ඇවිදින ඉරියව්වට ඊට පස්සේ සිටගෙන ඉන්න ඉරියව්වට වාඩි වෙලා ඉන්න ඉරියව්වට ඊට පස්සේ හාන්සු වෙලා ඉන්න ඉරියව්වට මේ විදිහට සිහිය පිටුවා ගත්තට පස්සේ දැන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගත්තොත් එයාට වාඩි වෙන්න ඕන කියලා හිතක් පහළ වුණාන් පස්සේ ඒන් හට ගන්න අර චිත්ත සමුට්ඨාන වායු ධාතුවෙන් තමයි එයාගේ යටිකය කොටස නැමිලා මේ විදිහට තියෙනවා. ඊට පස්සේ උඩුකය කොටස කෙලින් හිටවනවා. මේ ඇටසැකිල්ල තමයි ඒ නැමිලා තියෙන්නේ. එතකොට එයා තේරුම් ගන්න මෙන්න මෙහිම මේ වාඩිලා ඉන්න ඉරියව්ව පැවැත්ම තියෙන්නේ කියලා. එතකොට ඔය විදිහට සෑම ඉරියව්වක් ගැනම ඊළඟට ගන්නවා එයා. ලොකු කුඩා සෑම ඉරියව්වක් ගැනම ඒකයි යතාවා පනස්සකායේ පණීතෝ හෝති තතනම් පජානාති කියේ ඒකයි. ඒ විදිහට හැම ඉරියව්වක් වශයෙන් බලලා ආධ්‍යාත්මික කයත් කලක බලමින් වාසය කරනවා. බාහිර ශරීරයක් අපි හිතමු දැන් යම් කිසි
සරාගේ අරමුණක් එයාගේ ඉස්සරහට එනවනම් එයා ඉක්මනට අර ඉරියාපත සංඥාවෙන් එයා දකිනවා මෙතන ඉරියව් වල චලනයක් තියෙන්නේ. කෙනෙක් ලස්සනට නටනවා කියලා හිතමු. එතකොට දැන් ලස්සන නටන කෙනෙක් දකිනවා. දැක්ගම එයා කවුන මෙතන ඉරියව් වල හැකලීමක් දිගහැරීමක් තියෙන්නේ. ඒක තමයි මේ නැටීම කියලා ව්‍යවහාරය වෙන්නේ. කියලා හොඳට දකිනවා. ඔය විදිහට අජ්ජත්කාය බහිර්දාකාය වශයෙන් එයා වඩනවා. එහෙමයි පින්නත් ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ ඉරියාපත භාවනාව වඩන කෙනෙකුට හොඳට ප්‍රකට වෙන එකක් තමයි මේ චේතනාවක් ඇසුරු කරගෙන තමයි මේ කයේ සියලුම ඉරියව් ඇසපිය හෙලන එක පවා චේතනාවක් ඇසුරු කරගෙන තමයි පවතින්නේ කියන එක. ඉතින් මේක ගොඩාක් ගැඹුරට දියුණු කරන්න පුළුවන් භාවනාවක් වෙනවා ස්වාමීන් වහන්සේ. මේකෙදී යම්කිසි කෙනෙක් මේ විදිහට කරගෙන යනකොට එයාගේ හිත එකඟ වෙනවා. එයාට සමාධියක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට සමාධියක් ඇති කරගෙන මේක මාර්ගඵල අවබෝධයක් කරාම යන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේකෙදි දැන් ඉරියාපත භාවනාව ඇත්තටම දැන් සමහරට කෙනෙක් හිතන්නේ නැහැ මේ ඉරියාපතේ එච්චර දුරට දියුණු කරන්න පුළුවන්ද කියලා හිතෙන්නේ නැහැ කෙනෙකුට. මේ ඉරියාපතෙන්ම කෙනෙකුට සමාධිය උපදවන්න පුළුවන්. එතකොට මේ ඉරියාපත තුලින්ම එයාට බලවත් ප්‍රීතිය උපදවන්න පුළුවන්. පස්සද්ධිය උපදවන්න පුළුවන්. එතකොට එහෙම අපි දැන් අපි දන්න සමහර ස්වාමීන්වහන්සේලා ඉන්නවා එහෙම ඉරියාපතෙන් හොඳට පුරුදු කරන අය. එතකොට මේකෙන් බලවත් සමාධිය උපදවන්න පුළුවන්. අනිත් එක දැන් ඉරියාපතේ සමාධිය බුදුරයන් වහන්සේ වදාලා සමාධි චිරට්ටිතිකෝ හෝති. ඉරියාපතේ පුරුදු කරන ලද සමාධිය බොහෝ වෙලා පවත්වනවා. දැන් අපි අනිත් වෙලාවට පුරුදුලා තියෙන දැන් අත් කකුල් ළමාගෙන මේ මත් දෙක තියාගෙන අර යම් නිශ්චල ඉරියව්වකනේ හිත එකඟ කරන්න පුරුදුලා ඉන්නේ. මේකෙදි පින්වත්නි දැන් මේ ඉරියාපතේ දැන් මේවට පින්වත් ස්වාමීන් දේශනා කරනවා සබ්බත්තක කම්මට්ටාන කියන්නේ. ඒ කියන්නේ සියලු තැනදීම පුරුදු කළ යුතු කමටහනම් මේක ඉරියාපත. ඊට පස්සේ සම්පජන්න එනවා. එතකොට මේවා හැම තැනම පුරුදු කරන්න ඕන පුරුදු කළ යුතු දේවල්. එතකොට මේකෙදි සමාධි යම්කිසි විදියට කෙනෙක් ඉරියව් පැවැත්ම ඔස්සේ පුරුදු කළ හිත එකඟ කරන්න දක්ෂ වුණොත් එයාගේ සමාධිය බොහෝ වෙලාවක් පවත්වනවා. බොහෝ වෙලා පවත්වන්න පුළුවන්. මොකද චලනය වෙන ඉරියව්වක තමයි එයා හිත එකඟ කරන්න පුරුදු කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේක හරිය උපකාරය gedara දරුවේ ඊට පස්සේ අනිත් කටයුතු වලදී හොඳට මේ වැඩ කටයුතු වලදී උනත් ඉරියව් චලනයේ ඒට හිත එකඟ කරාට පස්සේ එයාට ඉරියව් ඔස්සේ හොඳට සිහිය පුරුදු කරන්න පුළුවන්. එතකොට අවසානට දැන් මේ රහතන් වහන්සේලා කොහොමද මේක පුරුදු කරලා තියෙන්නේ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒ රහතන් වහන්සේලා මේ ධර්මයේ පුරුදු කළා අන්තිමේට උන්වහන්සේලාගේ මේ ඉරියව් පැවැත්ම ගැන තියෙනවා නිකන් සිනීදු තෙල් දහරාවක් වැగిරින්න වගේ කියනවා ඉරියව් චලනය. එච්චර ප්‍රසාද ජනකයි කියනවා ඒ ඉරියව් චලනය. ඉතින් ඒ ඉරියාපතිය ගොඩාක් උපකාරයි. මේකේ සමාධිය දිනු කරන්න පුළුවන්. ඊළඟට මේක පාදක කරන විදර්ශනා දිනු කරන්න පුළුවන්. විදර්ශනා දිනු කළා මේක අරහත් ඵලයේ දක්වා මේ සතිපට්ඨාන සූත්‍රෙත් තෝරනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට පුළුවන් නම් මං හිතන්නේ ගෙදරදී වුණත් මේ ඉරියාපතිය පුහුණු කරගන්න. ඒකට පින්වත්නි ඔයගොල්ලෝ බලන්න මුලින්ම අර සක්මනේ හිතේම පුරුදු කරලා ඊට පස්සේ අනිත් කුඩා අණු කුඩා ඉරියව් වලට යන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර දොරේ වැඩ කරද්දී දර පලනවා නම් දර පලද්දී රෙදියෝ දන රෙදියෝ දද්දී නිකම් විකාර දේවල් කුණු කන්දල් කල්පනා කර කර ඉන්නේ නැතුව රටේ තොටේ තියෙන ඈලි කල්පනා කර කර ඉන්නේ නැතුව මේ ඉරියාපතේ කර වගේකට හිත ගත්තොත් නම් සෑහෙන ප්‍රයෝජනයක් මං හිතන්නේ කෙනෙකුට ලබන්න පුළුවන්. අනිත් අතට දැන් අර වාඩි වෙලා අපි සමාධිය පුරුදු කරන එක රැකගන්න තියෙන්නේ. අනිත් වෙලාවට ඉරියාපතේ තුල සිහිය පිහිටුවලා. දැන් මෙහෙම යද්දි ස්වාමින් වහන්සේ මේ හොඳට සමතෙත් ඒ තුල වඩන්න පුළුවන් විදර්ශනා වඩන්නත් පුළුවන්. එහෙමයි පින්නස්සනස ඇත්තටම හොඳ කාරණයක් මේ මතක් කළේ. දැන් සාමාන්‍ය කෙනෙකුට භාවනා ඉරියව්වේදී සමාධියක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අර නැගිට ගමන් බොහෝ විට සමාධිය ඉවරයි. නමුත් මේ විදිහට ඉරියාපත භාවනාවට සිහිය පිහිටුවා ගන්නවා නම් එයාගේ සමාධිය දියුණු වීම පිණිසම ඒක උපකාර වෙනවා. එතකොට පින්නස්සංශ තවදුරටත් මේ භාවනාවේදී අපි කතා කළොත් මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති මේ ආදී වශයෙන් මේ කය කෙරේ හට ගැනීමත් නැතිවීමත් දකිමින් වාසය කරනවා කියලා. ඒ වගේම පින්නස්සංශ දැන් මෙතෙන්දී පටිච්ච සමුප්පාදයේ අවබෝධයක් කරත් කෙනෙකුට යන්න පුළුවන්ද? ඔව් ඇත්තටම පින්නස්සංශ දැන් මේ සතිපට්ඨානයේදී බැලුමට කෙනෙකුට දැන් මේක නිකන් පටිච්චසමුප්පාද කතාවක් ලොකුවට නිකන් පේන්නේ නැහැ වගේනේ. නමුත් මේ සෑම සතිපට්ඨානයක් තුළම එයා පටිච්චසමුප්පාදය අවබෝධය කරා තමයි ඇත්තෙම යන්නේ. දැන් සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා විහෙරති කියද්දි දැන් එයා ඉරියව් පැවැත්ම තේරුම් ගන්න තියෙනවනේ මෙහෙම චේතනාත්මකව ඊට පස්සේ සිතේ උපකාරයෙන් හිතෙන් හට ගන්න වායු ධාතුවෙන් අනුව මෙතන ඉරියව් චලනයක් තියෙන්නේ කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මේකේ ගත්තොත් අපේ මුළු ජීවිතේම කියලා කියන්නේ ඉරියව් චලනයක් විතරයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපි ඔන්න මව් කුසකට ආවා. මව් කුසිය අපි පිළිසඳගෙන ඉන්නවා. අපි හාන්සිලා අර වකුටුලා ඉන්න ඉරියව්ව තියෙන එක ඉරියව්ව. ඒ උපතත් එක්ක මේ ඉරියව් පැවැත්මක් හට ගන්නවා.
ඊට පස්සේ ඔන්න දැන් අපි මව කුසෙන් බිහි වෙනවා. අපි දැන් අපි හිතමු කෙනෙක් අවුරුදු 80ක් හිටිය කියලා. ඒ අවුරුදු 80 තුල එයා මොනවා කළත් ඊට පස්සේ මොන ක්‍රියාකාරකමක් කරත් ඇත්තටම ජීවිතේ කාලා බිලා හිටියා කියලා කිව්වත්, පෞල් ජීවිතයක් ගත කරා කියලා කිව්වත්, අපි විනෝද වුණා කියලා කිව්වත්, සතුටු වුණා කියලා කිව්වත්, අපි මේ වගේ දුක් කරදර වලට පාත්‍ර වුණා කියලා කිව්වත්, තියෙන්නේ සතර ඉරියව් තමයි. ඊට පස්සේ අනු ඉරියව් තමයි. එක්කෝ හිටගෙන ඉන්න ඉරියව් තුල එයා සැප විඳින. එක්කෝ එයා දුකක් විඳිනවා, එක්කෝ හිටගෙන ඉන්න ඉරියව්. එක්කෝ ඇවිදින්මින් ඉන්න ඉරියව්. එක්කෝ එහෙම නැත්නම් හාන්සුලා ඉන්න ඉරියව්. එක්කෝ වාඩි වෙලා ඉන්න ඉරියව්. මුළු ජීවිතේම කියලා කියන්නේ ගැඹුරින් බලද්දී ඉරියව් පැවැත්මක්. දැන් මේ ඉරියාපතිය දිනු කරද්දී මෙන්න මේ විදිහට එයා දන්නවා මුළු සමස්ත ජීවිතේම කියන්නේ හට ගන්නා වූ නැසෙන්නා වූ ඉරියව් ගොඩක් විතරයි මෙතන තියෙන්නේ කියලා. දැන් අපේ මුළු සංසාරයේ පින්වසන්න දැන් මේ සංසාරේ ගත්තොත් බුදුරයන් වහන්සේ වදාළානේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤාති කියලා. මහන්නේ මේ සංසාර ගමනේ పూర్ව කෙලවරක් පණවන්න බෑ කියලා. එතකොට මේ ඉමක් කොනක් නොපෙමුණ දීර්ඝ සංසාරයේ පුරා සමස්ත ජීවිතය ගත්තොත් එහෙම හට ගන්නා වූ නැසෙන්නා වූ ඉරියව් ගොඩක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මම මේ සමුදය ධම්මානුපස්සීවා කියන තැනට එන්න කලින් මේ කතා කරේ. ඒකත් අපි කතා කරනවා. ඊට පස්සේ ගත්තොත් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මේ සෑම ඉරියව්වක්ම ඊට පස්සේ යා දකින්න අර සක්මන තුල ඉරියව් පැවැත්ම තුල හැම ඉරියව්වක්ම ඉපදීම ස්වභාව කොටන් තියෙනවා. ඊට පස්සේ ජරාවටපත් වීම ස්වභාව කරගෙන තියෙනවා. ව්‍යාධි ස්වභාවය කරන් තියෙනවා. මරණීය ස්වභාවය කරගෙන තියෙනවා. කියලා මෙහෙම දකින්න. ඒ කියන්නේ දැන් අපේ හිටගෙන ඉන්න ඉරියව්ව ඉපදීමෙන් හටගත්තු එකක්. එතකොට මේ ඉරියව්ව යම් තා ජරා මරණ වලින් මේ හිටන් ඉන්න පුළුවන් ඉරියව්ව යම් කාලයක කරගන්න බැරි මට්ටමක් එනවා. ඒ කියන්නේ ජරා මරණයන්ගේ පහර කෑමට මිනිස්සු අහසු වෙනවා. අහසු වුණාට පස්සේ අවසානට Tamanට තනියෙන් හිටගන්න බැරි කලක් එනවා. අන්න බලන්න ඉරියව් අනිත් වෙලා යන හැටි. කියන්නේ මේ ඉරියව් පවත්වන්න පුළුවන් හැකියාව ජරා මරණ වලගේ පහර කෑමට ලක් වෙනවා. ඕක තමයි ජරා ස්වභාවය කරන් තියනවා කියලා කියවි. ඊට පස්සේ යාට තනියෙන් හිට ගන්න බෑ. කලක් එනවා තව කෙනෙක් එයාව නැගිටවන්න ඕන. ආය කලක් එනවා තනියෙන් එයාට වාඩි වෙන්න බෑ. තව කෙනෙක් එයාව වාඩි කරවන්න ඕන. Tamanට තනියෙන් වැසිකිළියට යා ගන්න බෑ. තව කෙනෙක් වැසිකිළියට එක් කරා යන්න ඕන. Tamanට තනියෙන් හාන්සි වෙන්න බෑ. තව කෙනෙක් එයාව හාන්සි කරවන්න ඕන. එතකොට එයා දන්නවා මේ සතර ඉරියව්වම ඉපදීම ස්වභාව කරන් තියෙනවා. ජරාව ස්වභාව කරන් තියෙනවා. ව්‍යාධි ස්වභාව කරන් තියෙනවා. මරණීය ස්වභාව කරන් තියෙනවා. ඊළඟට යම් ශෝකයක් හට ගන්නවා නම් මේ සතර ඉරියව්වෙත් මේ ඉරියව් වලින් එක තමයි යා ශෝකේ විඳින්නේ. එතකොට හැඬීම් වැළපීම් ස්වභාව කරන් තියෙනවා. කායික දුක ස්වභාව කරන් තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි දැන් මේ ඉරියව් ගත්තොත් ස්වාමීන් වහන්සේ එක ඉරියව්වක්වත් අපිට ලොකු වෙලාවක් පවත්වන්න බෑ. හැම ඉරියව්වකම තුල කායික පීඩාවෙන් පිළිම තියෙනවා. දැන් අපි දන්නේ නැතුණාට අපිට ඉඳගෙන ගොඩක් වෙලා ඉන්න බෑ. හිටගෙන ගොඩක් වෙලා එකම ඉරියව්වක ඉන්න බෑ. මේ ඉරියව් චලනයෙන් තමයි මේ දුක් ස්වභාවය වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් එක ඉරියව්වක් ගොඩක් වෙලාට පැවතුනොත් එක්කෝ කයේ දැවිලි හට ගන්නවා. එක්කෝ කැක්කුම් හට ගන්නවා. අමාරුකම් හට ගන්නවා. දැන් එක දිගට කෙනෙක් ඉඳගෙන හිටව කියන්නේ මේ කකුල් එහෙම දණ්ඩ ගන්නවා. ඊට පස්සේ මේ කලව රත් වෙන්න ගන්නවා. ඉන්න බෑ. දැන් අපි ගත්තොත් දැන් අපි මොකක් හරින් අපි හිතමු සම්මන්ත්‍රණයකට හරි එක්ක රැස්වීම කරින් සහභාගී වෙලා ඉන්නවා කියලා පෑ දෙක තුනක්. කී හතකට අපි ඇඹරනවද බලන්න. නිදා ගන්න ගියට පස්සේ රෑ එළි වෙන දක්වා නිදාගත්තු මොහොතේ ඉඳලා එළි වෙන දක්වාම අපි එහෙට මෙහෙට පෙරලි තමයි නිදාගන්නේ. ඒක හැම ඉරියව්වක්ම දුක් පීඩාවෙන් යුක්තයි. බොහෝ වෙලා පවත්වන්න බෑ. ඒතර මේ ඉරියව් පැවැත්ම තුළ මෙයා දුක දකින්න හොඳට. ඔය විදිහට එයා දකින්න. එතකොට කායික දුකෙන් යුක්තයි. ඒතර මේ අපි ගත්තොත් ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, ශෝක ධම්ම, පරිදේව ධම්ම, දුක්ඛ ධම්ම කියන එකයි මම විස්තර කරේ. ඊට පස්සේ දෝමනස් ධම්ම මේ ඉරියව් තුළ දුක් දෝමනස් හට ගන්නවා. මෙහෙම දකින්න. දැන් පින්වත්නි සමුදය ධම්මානුපස්සීවා කියන කොටසේදී දැන් ස්වාමීන් වහන්සේ යා මේ විදි තීරුම් අරන් තිනු අනිත්‍ය දුක්ඛ මේ ඉරියව් පැවැත්ම මෙතන තියෙනවා. දැන් බලනවා මෙහෙම ඉරියව් පැවැත්මකින් යුතු ස්වභාවය දිගින් දිගට සසර පැවැත්මක් උදෙසා යන්න මොනවද හේතු ප්‍රත්‍ය උනේ කියලා. දැන් එයා බලනවා. දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් සතිපට්ඨාන සමුදය කියන සූත්‍රයේ තියෙනවා කායානුපස්සනාවේ සමුදය තමයි ආහාර සමුදය. වේදනානුපස්සනාවේ සමුදය තමයි ස්පර්ශ සමුදය. චිත්තානුපස්සනාවේ සමුදය තමයි නාම රූප සමුදය. ධම්මානුපස්සනාවේ සමුදය තමයි මනසිකාර සමුදය. මේ විදිහට දැන් බලනවා මේ අනිත්‍ය දුක්ඛ මේ ඉරියව් පැවැත්මේ ස්වභාවය කොහොමද පවතින්නේ? දිගින් දිගට. දැන් මෙයා මමත්වයෙන් තොර ඉරියව් පැවැත්මක් දැකලා තියෙනවා මේ විදිහට. දැන් බලන්න මේ පැවැත්ම කොහොමද යන්නේ? ඔන්න එයාට අහු වෙනවා සතර ආහාර. දැන් අපි ඉදිරියට යනවා කිව්වොත් ස්වාමීන් වහන්සේ මේ ඉදිරියට යෑමේ එක පැත්තෙන් කබලිකාර ආහාරයේ අනුග්‍රහයක් තියෙනවා.
අනිත් පැත්තට ස්පර්ශ ආහාරයේ අනුග්‍රහය එතන. ඒ කියන්නේ ස්පර්ශ වෙවි තමයි අපි තේරුම් ගන්න මම මෙච්චර දුරට යන්න ඕන. දැන් මෙතනින් අතර වෙන්න ඕන. දැන් පාය ඉස්සුවා, පාය තැබුවා, දැන් ආය ඔසවන්න ඕන. මේවා වේගයෙන් අපි ක්‍රියාත්මක වෙන විඥානෙත් එක්ක චේතනාවත් එක්ක. නමුත් දැන් සිහිනුවන පිහිටුලා නැති නිසා අපිට තේරෙන්නේ අපි තුල එහෙම ධර්මතාවය සිද්ධ වෙනවා කියලා. දැන් මම එකක් කියන්නම්. අපි හිතමු කෙනෙකුට අපි හිතමු වතුර පිපාසයක් එනවා කියලා. වතුර පිපාසයක් ආවා කියන්නේ එයාට මේ කුස ඇතුලේ මේ ශරීර අභ්‍යන්තරේ ස්පර්ශයෙන් හටගත්ත විදීමක් හටගන්නේ. ඒ විදීම අපගම එයාට තන මට පිපාසයි. ඔන්න ස්පර්ශ ආහාරය. ඒකෙන් ත්‍රිවිධ වේදනා උපදිනවා. ඔන්න පිපාසය වතුර ටිකක් බොන්න. ඔන්න චේතනා පහළනවා. ඒ චේතනා පහළනට පස්සේ හිතක් උපදිනවා දැන් යන්න ඕන කියලා. ඒ හිතට අනුව තමයි අර චිත්තද වායෝ ධාතුවෙන් ඉරියව් චලන වෙන්නේ. ඔන්න දැන් අපි ඉස්සරහට යනවා. ටැප් එක ළඟට යනවා. එක්ක සිංක් එක ළඟට යනවා. එක්ක වතුර කලයේ ළඟට යනවා. ගිහිල්ලා වතුර බොනවා. ඔන්න ස්පර්ශ ආහාරය. ඊට පස්සේ මනෝ සංචේතන ආහාරයෙන් තමයි මේ ක්‍රියාව හසුරුවන්නේ ඊළඟ පැවැත්ම. ඊට පස්සේ විඥාන ආහාරය. හිතත් වැඩ කරනවා. දැන් මෙයා තේරුම් ගන්නවා මේ ඉරියව් පැවැත්මට එක පැත්තෙන් කබලින්කාර ආහාර හේතුප්‍රත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ස්පර්ශ ආහාර හේතුප්‍රත් වෙලා තියෙනවා. මනෝ සංචේතන ආහාර හේතුප්‍රත් වෙලා තියෙනවා. විඥාන ආහාර හේතුප්‍රත් වෙලා තියෙනවා. මෙන්න මේ හේතුප්‍රත් මේ ධර්මතාවගේ හේතුන්ගෙන් තමයි මේ ඉරියව් පැවැත්මක් හටගන්නේ. ඒ හේතු ධර්ම නැතුණාම මේ ඉරියව් පැවැත්ම නැති වෙලා යනවා. කියලා තේරුම් ගන්නවා. ඕන්න එතකොට යා හට ගැනීම දකින්නවා ඊට පස්සේ නැතිවීම දකින්නවා දැන් බලනවා මෙහෙම ඉරියව් පැවැත්මේ යුතු කය දිගින් දිගටම ආයායම සසර පුරා පැවැත්මකට යන්නේ කොහොමද කියලා ඕන එයා දකින්නවා දැන් මේ ඉරියව් පැවැත්ම තුළ එයා මම මගේ කියලා පිළි අරන් තියෙනවා ඊට පස්සේ මෙතන තෘෂ්ණා බලපවත්තනවා දැන් ඉරියාපතිය වුණා ස්වාමීන් වහන්සේ විදර්ශනාවට එන්න කලින් එයාට ඉරියාපති හිත එකඟ වුණාට පස්සේ එයා ආයේ ඉරියව් කිරී එයාගේ හිත බලවත්ව බැස ගන්නවා තෘෂ්ණාවෙන් පිළිගන්නවා එතන ප්‍රීතිය එතන තියෙන පස්සද්ධිය ඊට පස්සේ එතන තියෙන සැහැල්ලුව කෙරෙහි යාගේ හිත බැස ගන්නවා. එතකොට ඒක පිළිගැනීම තුළ ආයායමත් මත්ති උපතක් කරා යන කර්ම තමයි සකස් වෙන්නේ. දැන් එතකොට එයා දකිනවා මේ ඉරියව් පැවැත්ම තමයි මම මගේ කියලා මම පිළිඅරන් තියෙන්නේ. නමුත් මෙතන හට ගන්නා වූ හේතු ප්‍රත්‍යයෙන් පවතින හේතු ප්‍රත්‍යයෙන් නැති වෙන හේතු ප්‍රත්‍යයෙන් නැතිවීමෙන් නැතිවලා යන ඉරියව් පැවැත්මක් තියෙන කියලා එයා හට ගැනීමත් බලබලා වාසය කරනවා නැතිවීම බලබලා වාසය කරනවා. අතර හට ගැනීමට හේතුප්‍රත් වෙනවා ආහාර. එහෙම නැත්නම් අපි ගත්තොත් ඉරියව්වකට හට ගැනීම අරකක් දකින්න අර කලින් කියූප එක. හිතක් උපන්නට පස්සේ එයින් හට ගන්න චිත්ත සමුට්ඨාන වායු දවතේ මේ පැවැත්ම වෙන්නේ කියලා. ඒතර රූකඩේක චලනීය වගේ. මේ විදිහට හට ගැනීමත් ඊට පස්සේ මේ ධර්මතා නැති වුනහම ආහාර, ඒ කියන්නේ කබලින්කාර ආහාරය උපකරණ නැතුනොත් කය නැතිලා යනවා. අනිත් පැත්තෙන් තියෙනවා මෙතන දැන් කර්මයෙන් වෙන අනුග්‍රහයකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ ජීවිතයක් කරා ආවට පස්සේ අපේ යම් ආයුෂයක් තියෙනවා නම් මේ ආයුෂයට කර්මානුරූප බල ඒ කියන්නේ කර්ම විපාකකින් ආපු දෙයක් තියෙනවා. ඒ දක්වා තමයි අපි මේ ඉරියව් හසුරු ඉන්නේ. අවුරුදු 50ක් හරින් 60ක් හරින් කොච්චර කාලයක් හරි. ඒතර යා දකින්න කර්මයේත් එක පැත්තකින් හේතුප්‍රත් වෙලා තියෙනවා. මේ විදිහට මේ හේතුප්‍රත් ධර්මතා නැති වෙච්ච ගමන් මේ ඉරියව් පැවැත්මෙන් යුතු පැවැත්ම නිරුද්ධ වෙලා යනවා. සසර පැවැත්මෙන් නිදහස් වෙනවා කියලා දකිනවා. ඔය විදිහට හට ගැනීමක් දකිනවා නැතිවීමක් දකිනවා. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඉරියාපත භාවනාවේදී ඊළඟට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා අර මේ ආනාපාන සති භාවනාවේ වගේම අත්තිකායෝතිවා පනස සති පච්චුපට්ඨිතා හෝති කියන එක. එතකොට ආනාපාන සතියේදී ඒක විස්තර වුණා. ඉරියාපත භාවනාවේදී ඒක විස්තර වෙනවා. එතකොට මෙතනදී මේකේ අර්ථය අපි ගන්නෙ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒකෙදී පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි දැන් එයා ස්වාමීන් වහන්සේ දැන් මේ වෙද්දි හොඳට ඉරියාපතේ තීරුම් අරන් ඉරියාපතේ තුල සිහිය පිහිටලා හිත එකඟ වෙලා දැන් ඔය වඩන්නේ. ඊට පස්සේ දැන් අර විදියට සමුදය ධම්මානුපස්සීවා ඉරියව් පැවැත්ම මේ ආකාරයෙන් හට ගන්නවා මේ ධර්මතාවයන්ගේ මේ ධර්මතාවයන් නැතිවීම මේ ඉරියව් පැවැත්ම නිරුද්ධ වෙලා යනවා කියලා දකිද්දී දැන් හොඳට විදර්ශනා ප්‍රඥාව තමයි එයාට දියුණු වෙන්නේ. ඔතන. එතකොට දැන් ඔතන තමයි එයා හේතුඵල ධම අවබෝධ වෙනවා. මේ හේතුන්ගෙන් මේ ඉරියව් පැවැත්ම යුතු කායික ස්වභාවය පවතිනවා. ඒකේ සමුදය ධම්මානුපස්සීවා කියන කොටතේ. දැන් එයාට අහුවෙන්නේ පටිච්ච සමුප්පාදේ. ඔතනදී. ඊට පස්සේ මේ ඒ කියන්නේ කබලෙන්කාර ආහාර උපකාර නැතුණාම ස්පර්ශ ආහාර උපකාර නැතුණාම මනෝ සංචේතන ආහාර උපකාර නැතුණාම විඥාන ආහාර උපකාර නැතුණාම පස්සේ මේ ඉරියව් පැවැත්ම නිරුද්ධ වෙලා සසර පැවැත්ම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. එහෙම දැක්කාම හේතු නැතිවීමෙන් හේතුන්ගේ හටගත්තේ ඵල ධර්මයන් නිරුද්ධ වෙලා යනවා කියලා ඒකත් දකිනවා. ඔන්න හට ගැනීම නැතිවීම දැකගෙන දැන් පටිච්ච සමුප්පාදේ එයා හොඳට ඒ තුල තේරුම් ගත්තා. පටිච්චසමුපාදේ නිරුද්ධ වීමත් තේරුම් ගත්තා. දැන් ඊට පස්සේ තවදුරටත් මේ ධර්මතාවය අනිත්‍ය හැටියට, සංකත හැටියට, පටිච්ච සමුප්පන්න හැටියට කය ධම්ම. ඒ කියන්නේ මේ හැම එකක්ම ශ්‍රේ වෙලා වෙනසලා යන ධර්මතාවයෙන් යුක්තයි.
වය ධම්ම මේවා වෙනසිලා යන ස්වභාවයෙන් යුක්තයි. විරාග ධම්ම මෙතන ඇලිය යුතු ස්වභාවයක් නෑ මේ ඉරියව් පැවැත්ම තුල. දැන් එයාට සමාධියක් දියුණු වෙලා තිබ්බත් එයාගේ සමාධිය දියුණු වීම තුලත් මේ ඒ තුල තියෙන ධර්මතාවයන්ගෙත් අනිත්‍ය දකිනවා. සතර මා ධාතුන් හටගත් රූපේ අනිත්‍යයි. මෙතන ස්පර්ශයෙන් හටගත් විදීමත් වෙන ඒක අනිත්‍යයි. සංඥාවත් වෙන සංඥාව අනිත්‍යයි. ওই විදිහට ඒව දකිනවා. සංකාර විඤ්ඤාණ මේවත් අනිත්‍යයි කියලා දකිනවා. එහෙම ওই විදිහට අනිත්‍ය හැටියට සංකත හැටියට පටිච්චසමුප්පන්න කාය ධම්ම වය ධම්ම විරාග ධම්ම. විරාග ධම්ම කියන්නේ ඒක නොඇලිය යුතුයි. ඊට පස්සේ එහෙම නොඇලිය යුතුයි. ඊට පස්සේ නිරෝධ ධර්ම. අල්ම නිරුද්ධ කළ යුතුයි. ඔහම දකිති එයාගේ තෘෂ්ණාව Taman තුළ මේ ඉරියව් පැවැත්මෙන් යුතු මේ ජීවිත පැවැත්මක් කරේ එයාගේ තෘෂ්ණාව බැසගෙන තිබිච්ච එක මම්මගේ කියලා අවිද්‍යාව බැසගෙන තිබිච්ච එයා නිරුද්ධ වීම දකිමින් හොඳට වඩනවා. ඔව් වඩද්දි ඔන්න ඊට පස්සේ ඒකේ ප්‍රතිඵල ඊළඟට විස්තර වෙනවා. අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති. දැන් එයා තේරුම් ගන්නවා හේතුඵල ධර්මයෙන් සකස් වෙච්ච අනිත්‍ය වූ සංකත වූ පටිච්ච සමුප්පන්න වූ මේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවයක් පවතින්නේ කියලා එයාගේ සිහිය පිහිටන හොඳට. යාව දේව ඥානමත්තාය දැන් තවදුරටත් ඒක අවබෝධ ඥානයේ දියුණු වීම පිණිස පවතිනවා. පතිස්සතිමත්තාය සිහිනුවන දියුණු වීම පිණිස පවතිනවා. අනිශ්චිතෝච විහෙරති දැන් එයා මේ තමා කියලා ගත්ත ජීවිත පැවැත්ම කෙරෙහිවත් බාහිර කියලා ගත්ත ජීවිත පැවැත්ම කෙරෙහිවත් එහෙම නැත්නම් මනුස්ස ලෝකේ කෙරෙහිවත් දෙවියන් අතර කෙරෙහිවත් බඹුන් අතර මේ කිසිම බාහිර දෙයක් කෙරෙහිවත් එයාගේ හිත බැස ගන්නෑ. ඒ දෙකින්ම හිත ඇසුරු තෘෂ්ණාවෙන් ඊළඟට අවිද්‍යාවෙන් ඇසුරු කරගන්න නැතුව වාසය කරනවා. අනිශ්චිතෝච විහෙරති. නච කිංච ලෝකේ උපාදේති මේ ලෝකේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ නම් වූ ලෝකේ කෙරෙහි ආයතන නම් වූ ලෝකේ කෙරෙහි ධාතු ස්වභාව නම් වූ ලෝකෙ මේ කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැහැ. අනිශ්චිතෝද නච කිංච ලෝකේ උපාදේති. එවං පිකෝ බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විරති. ওই විදිහටත් භික්ෂුව කාය කෙරේ කායානුපස්සී වාසය කරනවා. එතකොට ওই විදිහට දියුණුලාදී සමතේ දියුණුනවා විදර්ශනාවත් දියුණුනවා. ඊට පස්සේ යාගේ වාසනාව මහිමයට අනුව බුදුරජාණන් වහන්සේ දැන් මේ සතිපට්ඨාන අන්තිමට දේශනා කරනවා. මෙයා මේ ඵල දෙකක් අතරින් එක්තරා ඵලයක් සාක්ෂාත් කරනවා. එයාට කෙලෙස් ඉතුරු තිබ්බොත් නෑ එක්කෝ යා මේ ජීවිතේ දිට්ඨිය ධම්මේ අඤ්ඤා එක්කෝ මේ ජීවිතේ අරහත්ත්වයටපත් වෙනවා. සතිවා උපාදිශේෂී අනාගාමිතාති. කෙලෙස් ඉතුරුලා තිබ්බොත් අනාගාම ඵලය දක්වා සාක්ෂාත් කරනවා. මේ වාසනාව මහිමේ තියෙන එක්කෙනා. ඉතින් මේ ඉරියාපතෙන් මේ ඉහළටම ඒ කියන්නේ සියලු ආශ්‍රව දුරු කරලා සියලු කෙලෙස් නැසලා අරහත්ත්වයට දක්වාම දියුණු කරනවා යා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත්නි දැන් අපි මේ දක්වා සතර සතිපට්ඨාන යටතේ විස්තර වෙන මේ කායානුපස්සනාවේ බොහෝ කරුණු රාශියක් කතා කරා ඉරියාපත භාවනාව ගැන විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ දැන් මේ ඉරියාපත භාවනාවත් එක්කම එකටම වගේ යන තව භාවනාවක් තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ සති සම්පජඤ්ඤ භාවනාව ගැන. ඉතින් මේකෙදිත් පින්වත් ස්වාමීන් වහන්සේ ඉරියාපතේ වගේමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති මේ විදිහට මේ එතකොට පින්නසත් දැන් මේකේ යම්කිසි වෙනසක් තියෙනවද මේක එකම භාවනාවක්ද බුදුරජාණන් වහන්සේ මේක කොටස් දෙකකට දේශනා කරලා තියෙනවා අපි මේ ගැන අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් කතා කරමු මේකෙදි පින්නස්සන්න දැන් අපි අර ඉරියාපතේ ගත්තොත් ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ඒකේ විස්තර කරන්නේ මූලික ඉරියව් හතරනේ දැන් ඊට වඩා දියුණුවටපත් වෙච්ච අවස්ථාවක් ඊට වඩා මේ තියුණු විදිහට නුවණ හසුරුලා වඩන එකක් මේ සම්පජන්ණෙත් තියෙනවා. ඒ කියන්නේ සම්පජන්ණේදී ඉරියව් විතරක් නෙමේ. එයා ඉතින් දැන් අතන ඉරියව් පැවැත්ම මුල් කරගෙනමනේ වඩන්නේ. සම්පජන්ණේදී කෙලසුම් ප්‍රහාණය කිරීමේ නුවණින් යුක්තව එයා තමන්ගේ මුළු ජීවිත පැවැත්වම හසුරුවනවා. ඇත්තටම ඔය ඉරියාපතේ පින්වත්නි ඒ වගේම සම්පජන්ණෙත් දැන් ධර්ම අවබෝධයක් කරා යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් එහෙම නැත්නම් ධර්මයේ දියුණු කරන්න කැමති කෙනෙක් අනිවාර්යෙන් මේ කමඨාන් දෙක පුරුදු කරන්න ඕනේ එදිනෙදා ජීවිතේ. එහෙම නැත්නම් දැන් මේ දෙකෙන් තමයි සොන්න තනිකර මෙයාගේ ඉන්ද්‍රිය සංවරය රැකෙන්නේ. විශේෂයෙන් ඔය සම්පජන්නේ. ඉන්ද්‍රිය සංවරය රැකෙන්නේ. ඊළඟට දැන් දියුණු කරන ලද සමාධිය විනාශ වෙන්නේ නැතුව අපි අර කලින් සතර සම්‍යක් ප්‍රදාන වීරිය ඉගෙන ගත්තා දැන් උපන් කුසල ධර්මයන් නැසෙන්නේ නැතුව. ඒ කියන්නේ uppannānaṁ කුසලානං ධම්මානං තිතිය අසම්මෝසාය බියෝ භාවය වේපුල්ලාය කියලා. ඒ කියන්නේ උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස මුලා නොවීම පිණිස ඊට පස්සේ දියුණු වීම පිණිස විපුල බවට පත් වීම පිණිස වීර්ය ගන්නවා කියලා. එතකොට මෙන්න මේ තැන් වලින් අර උපන් කුසල ධර්මයන් නැසෙන්නේ නැතුව පවත්ත ගන්න පුළුවන්. දැන් යම්කිසි විදියෙන් කෙනෙක් සමාධියක් දියුණු කරා නම් ඉඳගෙන
පුරුදු කළා නම් ඒ සමාධිය සමහරට එයා වාඩි වෙලා ඉඳි විතරක් තියෙනවා. නමුත් එයාට නැගිටින් පස්සේ එයා ඒ සමාධිය දිනු කරපු ඒ ස්වභාවය එයා අතහැරලා එයා අර සාමාන්‍ය පරිසරයට වැටෙනවානේ. වැටුණාට පස්සේ එක්කෝ එයා අල්ලාප සල්ලාප කතා වලට යනවා. එක්කෝ එයා ඊට පස්සේ එක්කෝ ටෙලි නාට්‍ය බලනවා. එහෙම නැත්නම් චිත්‍රපටි බලනවා. ඒක එහෙම නැත්නම් එයා වෙනත් දේවල් කරනවා. දැන් එයාගේ සමාධියට සප්පාය දේවල් නෙමෙයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. අසප්පාය දේවල්. ඒ කියන්නේ සමාධිය පිරිහීම පිණිස පවතින දේවල්. එතකොට මේ ඉරියාපති සම්පජාන්නේ තුල තමයි එයාගේ සමාධිය රකින්නේ. එහෙම ඉරියාපති සම්පජාන්නේ තුල දියුණු කර පුරුදු කරලා දෙකන ඊළඟට ඉක්මනට වාඩිලා දැස පියාගත්ත ගමන් පටස් ගාලා එයාගේ සමාධිය ආරම්භණයට ගන්න පුළුවන්. ආනාපාන සතිය නම් ආනාපාන සතිය, අසුබේ නම් අසුබේ ඉක්මනට ගන්න පුළුවන්. ඒ නිසා මේ කමටහන් දෙකට ඉරියාපත සම්පජාන මේවට කියනවා සබ්බත් කම්මට්ටාන. ඒ කියන්නේ සියලු තැන්නේ එයා පුරුදු කරන්න ඕන. දැන් මේකේ අර ඉරියාපතේට වඩා වෙනස් කියන්නේ මේකෙදී යා කෙලෙසුම් ප්‍රහාණය කිරීම නෝන එක එක විදිහට අසුරනවා. ඒ කියන්නේ කෙනෙකුට ස්කන්ධ හැටියට බලන්නත් පුළුවන්. එතනදී ඒ ඉරියව් පැවැත්ම ඔස්සේ ඒ කියන්නේ ඒ සම්පජාන ඔස්සේ ධාතු හැටියට උනත් බලන්න පුළුවන්. කෙලෙසුම් ප්‍රහාණය කිරීමේ නෝනින් යුතු ඔන්න විස්තර වෙනවා සතිපට්ඨානේ. අභික්ඛන්ති පටික්ඛන්ති සම්පජානකාරී හෝති. ඉදිරියට එද්දී ආපසු එද්දී හොඳ කෙලෙසුම් ප්‍රහාණය කිරීමේ නෝනින් යුක්තයි. ඊට පස්සේ ආලෝකිතී විලෝකිතී සම්පජානකාරී හෝති. ඉදිරිය බලද්දී වටපිට බලද්දී හොඳ සීනෝනි යුක්තයි. කෙලෙසුම් ප්‍රහාණය කිරීමේ නෝනි යුක්තයි. සම්මිඤ්ඤිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ අපි එදිනදා ජීවිතයේදී අපිට අතපය දිග අරින්න වෙනවා. අතපය හකුලන්න වෙනවා. එක එක වැඩපොළ කරනවා. එතන අතපය දිග අරින්න දැකලාදී හොඳ කෙලෙස් ප්‍රහාණය කිරීමේ නෝනි යුක්තයි. දැන් භික්ෂුවගේ වශයෙන් තමයි මේකේ භාවනාව වදාලා තින්නේ ගොඩක්. සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. පාත්‍ර සිවුරු පරිහරණය කරද්දී හොඳ සිහි කල්පනාවෙන් යුක්තයි. කෙලෙසුම් ප්‍රහාණය කිරීමේ නෝනි යුක්තයි. ඊට පස්සේ තියෙනවා කනක අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොතේ. කියන්නේ කන බොනකොට රස විඳිනකොට මොන හරි රසවත් දෙයක් පානය කරනකොට මේ හැමතැනම කෙලෙසුම් ප්‍රහාණය කිරීමේ නෝනි යුක්තයි කියලා. ඊළඟට තියෙනවා දැන් අපි පොඩ්ඩක් විස්තරය ගමු. ඊට පස්සේ දැන් ඔතන මේ සම්පජානේ පුරුදු කරද්දී දැන් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. දැන් මේ නන්ද ස්වාමීන් වහන්සේ පුදුම විදියට සිහිනුවන පුරුදු කරලා තියෙනවා මේ සම්පජාන්නේ. ඒකේ තියෙනවා දැන් නන්ද ස්වාමීන් වහන්සේට පෙරදිග දිශාව බලන්න හිතුනොත් එහෙම උන්වහන්සේ මුළු හිතම යොමු කරලා කරන මේ පෙරදිග දිශාව බලන්නේ කොහොමද කියනවා මම මේ විදියට පෙරදිග දිශාව බලද්දී අවිජ්ජා දෝමනස්සාදී පාපී අකුසල් දහම් මන් තුල හටගන්න එපා කියලා මොද සිහිනුවන යොමු කරන් කියනවා මේ පෙරදිග දිශාවට මුළු හිතම යොමු කරලා කියන බලන්න. දැන් අපි එදිනදා ජීවිතේ අපි වටපිට බලනවා උඩ බලනවා එක එක දේවල් වීඩියෝ බලනවා ඊට පස්සේ ඉන්ටර්නෙට් යනවා Facebook යනවා YouTube වල තියෙන බලනවා අපි ඒ වෙලාවට අවධානය නෑනේ අපිට කොතනද කෙලෙස් හටගන්නේ මොකද්ද කියලා ඒ නිසා එක පාට සරාගේ ආරම්භණයට අදාළ දෙයක් ආපු ගම ඉක්මනට රාගේ හට ගන්නවා මොකද අපිට හැම වෙලෙම දකින්න තියෙන රාගේ උපදින දේවල් තමයි මේ සමාජයේ බහුල කොට තියෙන්නේ එහෙම නැත්නම් අපිට දේශී උපද්දලා කුපිත කරන දේවල් තමයි මේ සමාජයේ බහුල කොට තියෙන්නේ එක්ක එකිනෙකනට මඩ ගහ ගන්න ඒවා තමයි සමාජයේ තියෙන්නේ ඉතින් ඒතකොට හැම වෙලෙම මිනිස්සයා ඇවිස්සෙන ස්වභාවයක යුතු ඉන්නවා එතකොට දැන් මේ සම්පජානිය පුරුදු කරලා දෙයා යමක් බලන්න යනවනම් ඉස්සරහට යන්න යනවනම් හැම වෙලෙම කිලිසුම් ප්‍රහාණය කිරීමේ නුවණින් යුක්තව කරනවා. එතකොට නන්ද ස්වාමීන් වහන්සේට ඒ නන්ද ස්වාමීන් වහන්සේ කියේ බුදුරයන් වහන්සේගේ අර ගිහි කාලේ සහෝදරයා. එතකොට ඊටාම අමාරුවෙන් තමයි මහාන වුනේ. ඊට පස්සේ දැන් අර උන්වහන්සේ දිව්‍ය අප්සරාව ආසාවිනුත් මුලින් මේ ධර්මය පුරුදු කරන්න ගත්තානේ. ඇයි බුදුරයන් වහන්සේ පොරොන්දු වුණානේ නන්ද ඔබ මේක වඩන්න මම ඔබට දිව්‍ය අප්සරාව 500ක් දෙනවා කියලා. එතකොට නන්ද ස්වාමීන් වහන්සේ කියවනේ භාගතුන් වහන්සේ මට පොරොන්දු වෙනවද එහෙනම් කියලා පොරොන්දු වෙනවා කිව්වා. ඔබ මේ සතිපට්ඨානෙ වඩන්න කිව්වා. එතකොට දැන් එහෙම තමයි මුලින් නන්ද ස්වාමීන් වහන්සේ කලකිරීමෙන් හිටිය උන්වහන්සේ මුලින් ඇස්වල අඳුන් ගෑවා. ඊට පස්සේ ලස්සන සිවුරක් පුරවගෙන හිටියා. ලස්සන කැටයන් කරපු පාත්‍රයක් පරිහරණය කරේ. අර නිකන් ගෙයි ගෙදර ඉන්න තරුණයෙක්ගේ අර යම්කිසි කාමභෝගී මානසිකත්වය මුලින් තිබ්බා. නමුත් උන්වහන්සේ පස්සේ කොච්චර හොඳට වඩලා තිනවා කියලා මේ දේශනාවලින් තේරෙනවා. උන්වහන්සේට දැන් ඊට පස්සේ දකුණු දිශාව බලන්න ඕන නම් මුළු හිතම යොමු කරලා කියනවා බලන්නේ. මේ විදිහට බලද්දී මා තුල කෙලෙස් සහිත ධර්මයන් හටගන්න එපා කියලා. එතකොට ආන් එතන නන්දියන් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි කියනවා. ඕකෙදි සවනසේ දැන් සම්පජන්නේදී දැන් අටුවාවේ විස්තර කරනවා මේ සම්පජන්නේ විවිධ පැතිකඩ කීපයක්. එකක් තමයි සාත්තක සම්පජන්නේ. සාත්තක සම්පජන්නේ කියන්නේ Tamanට ඉදිරියට යන්න ඔය හිතුණු හැටියට යන්නේ නැතුව එයා මොකද කරන්නේ? එයා කල්පනා කරනවා මේ විදිහට ඉදිරියට යෑම තුල මට වෙන යහපත මොකද්ද?
කියලා කල්පනා කරනවා. ඊට පස්සේ එයාට වටපිට බලන්න හිරිච්ච හැටිම එයා වටපිට බලන්නේ නැතුව මේ විදිහට වටපිට බැලීම තුළ මට අයහපතක් වේද යහපතක් වේද කියලා එයා එතන ඒකේ අර්ථය කල්පනා කරගන්න කියනවා. ඒ කියන්නේ දැන් චෛත්‍ය දකින්න යනවා නම් ඒක වැඩ සහිතයි කියනවා. බෝධිය දකින්න යනවා ඒක වැඩ සහිතයි කියනවා. ඊට පස්සේ සංඝයාගේ දර්ශනය දකින්න වැඩ සහිතයි කියනවා. අන්න අර්ථවත් බව ගල්පගත්ත කියන්නේ. දැන් එහෙම බලද්දී අපිට තේරෙනවා මිනිස්සු දැන් මේ සාමාන්‍ය මිනිස්සයා ක්‍රියා කිරීම තුළ කිසිම මට මේකේ මොන අර්ථයක්ද වෙන්නේ කියලා මිනිස්සයා බලන්නේ නැහැනේ. හිතිච්ච එක බලනවා. හිතිච්ච එක අහනවා. ඊට පස්සේ කවුරුහරි වරෙන් යන්න මේක බලන්න කිව්වොත් ඒක කරනවා. ඊට පස්සේ එක්කෝ කෙලෙස් හට ගන්නවා. ලොකු ප්‍රශ්න හට ගන්නවා. අර්බුද හට ගන්නවා. එහෙම නැතුව එයා හොඳට අර්ථය ගලපට ගන්නවා මම මෙහෙම කිරීම තුළ මට යහපතක් වෙනවද කියලා. ඊට පස්සේ සප්පාය අසප්පායත් බලන්න කියනවා. ඒ කියන්නේ චෛත්‍ය දකින්න උනත් ගොඩාක් ජනයාගෙන් ආකීර්ණ වෙච්ච තැන ඊට පස්සේ බොහෝ කාන්තාවන් ගැවසිච්ච ජනයාගෙන් ආකීර්ණ වෙච්ච තැන භික්ෂුවට ගෝචර නෑ. ඒ කියන්නේ භික්ෂුවට සප්පාය නෑ කියනවා එතන. ඒකයි. ඉතින් බෝධිය චෛත්‍ය දකින්න යනොත් එතන කෙලෙස් හට ගන්නා පරිසරයක් තියෙනවද කියලා බලන්න කියනවා. සප්පාය අසප්පාය. ඒක කියන සප්පාය සම්පජාන්න. ඊට පස්සේ ගෝචර සම්පජාන්න. ගෝචර සම්පජාන්න කියන්නේ එයා නිරන්තරයෙන්ම කම්මට්ටාන. ඒ කියන්නේ එයා ධාතු මනසිකාරණ වඩන්නේ ධාතු මනසිකාරය මේ හැමතැනම පුරුදු කරනවා. ඊට පස්සේ එයා ආයතන භාවනාව නම් පුරුදු කරන ආයතන භාවනාව මේ හැමතැනම පුරුදු කරනවා. අසුබේ නම් වඩන්න පින්වත්නි එයා හොඳට ඒ වෙලාවට අසුබේ පුරුදු කරන්න ඕන. ඉතින් මේවට කියනවා ගෝචර සම්පජාන්න. දැන් අසම්මෝහ සම්පජාන්න ඊළඟට අසම්මෝහ සම්පජාන්න කියන එක තමයි ගොඩක් වැදගත්. ඒ කියන්නේ එතනදී එයා හොඳට තේරුම් ගන්නවා දැන් ඉදිරියේ බලද්දි වටපිට බලද්දි අතපය දිගාරේදී හකුලද්දි දැන් අපි තුන් ස්වාමීන් ඉදිරියේ බලනවා කියලා. දැන් එතකොට එතන කෙලෙසුම් ප්‍රහාණය කිරීම නුවණ ගන්න දැන් ඔන්නේ කොයකට සරාගී ආරම්භණයක් හරි මොකක් හරි ඒක එයාට දකින්න තියෙනවා කියලා. ඔන්න දැන් එතන එයා තේරුම් ගන්නවා දැන් යම් ඇසක් ඇද්ද යම් බාහිර රූපයක් ඇද්ද මේ දෙකම රූප උපාදානස්කන්ධයට අයිති දෙයක්. මේවා අනිත්‍ය දේවල් දුක් දේවල් විපරිණාම දේවල් කියලා. ඔන්න රූප උපාදානස්කන්ධයට අයිති දේ. ඊට පස්සේ ඒ ඇසත් රූපයන් නිසා විඥානයක් හටගෙන යම් විඳීමක් හටගන්න මේක ස්පර්ශයෙන් හටගත් විඳීමක් ස්පර්ශ නැතිවීම නැතුල යන ධර්මතාවයක් මෙතන තියෙනවා. කොහෙල තේරුම් ගන්නවා. එතන යම් සංඥාවක් හටගනොත් මේක ස්පර්ශයෙන් හටගත් එක ස්පර්ශ නැතිවීම නැතිවලා යනවා කියලා එතන තේරුම් ගන්නවා. ඊට පස්සේ එතන සංස්කාර විඥාන මේ විදිහට තේරුම් ගන්නවා. එතකොට එයා පංච උපාදානස්කන්ධය එතන විග්‍රහ කරකට ඉදිරියට යද්දී ආහපව් වෙද්දී එතන පංච උපාදානස්කන්ධයේ අනුව බලන එක්කෙනා ඒ අනුව බලමින් නෝන හසුරනවා. ධාතු හැටියට වඩන එක්කෙනා එයාත් ඊට පස්සේ එයා ගන්නවා එයාගේ කම්මට්ටහන. ඒ කියන්නේ අපි ගත්තොත් ඇහෙන් රූපේ දැක්කා. ඉදිරියට යද්දී. ඊට පස්සේ ඇස කියන්නේ චක්කු ධාතු. නැත්නම් ඇස කියන්නේ සතර මහා ධාතුන්ගේ එකතුවක් තියෙනවා. බාහිර රූපේ සතර මහා ධාතු. ඔන්න ධාතු ඇතින් බලනවා. ඊට පස්සේ මේ ධාතු ස්වභාවය අනිත්‍ය වෙලා දුක් වෙලා විපරිණාම වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. මෙතන තියෙන්නේ තබ්බයන්තරේ ධාතු ගොඩක්. බාහිර තියෙන්නේ ධාතු ගොඩක්. ඔන්න එතන අසම්මෝහ සම්පජන්ණේ පාවිච්චි කරනවා. එතකොට එයා එතන කෙලෙස් හටගන්න දෙන්නේ. අන්න ඒකයි මේ කියන්නේ. එතකොට භාවනාව එදිනෙදා ඉරියව් පැවැත්මේදී එදිනෙදා කටයුතු කරද්දී මේක තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට එයා බලනවා ඉදිරියට යද්දී ආපසු එද්දී මෙතන මම්මගේ කියලා කෙනෙක් ඉන්නව නෙමෙයි. මෙතන හේතුප්‍රත්‍ය ධර්මයන්ගේ එකතුවක් අර ඉරියාපතේ කිව්වා වගේ. ඒක දකින්නවා. ඊට පස්සේ වටපිට බලද්දී දැන් ඒකේ තියෙනවා කොච්චර හොඳට ස්වාමීන් වහන්සේ සිහිනුවන දිනු කරාද කියන්නේ ඒ කාලේ ශ්‍රාවකයා මේ ඉදිරිය බලද්දී. ඉදිරිය බලද්ද තේරුම් ගන්නවා කියන සිහිනුවන පැවැත්වීම තුළ ඉදිරිය බලන්න ඕන කියලා හිතක් හට ගන්නවා. ඒ හිත හට ගැනීමෙන් උපන් චිත්ත සමුට්ඨාන වායෝ ධාතුවෙන් උඩ ඇසිපිය උඩට කරනවා. යට ඇසිපිය පහළට කරනවා. එතකොට තමයි රූප දර්ශනය සිද්ධ වෙන්නේ කියලා එච්චර ශ්‍රාවකයා ඒ කාලේ සිහිනුවන දිනු කරලා තියෙනවා. ඔන්න ඒ අසම්මෝහ සම්පජාන්නේ. ඊට පස්සේ දැන් අපි හිතමු දැන් ඕකේ තියෙනවනේ අසිතී පීතේ කායතේ සායතේ සම්පජානකාරී හොති කියලා. දැන් ඕන් අපි හිතමු කෙනෙක් අනුභව කරනවා කියලා. අනුභව කරද්දී පංච උපාදානස්කන්ධේ වඩන එක උපාදානස්කන්ධය ඔස්සේ ගන්නවා. යම් දිවක් ඇද්ද යම් රසයක් ඇද්ද රූප උපාදානස්කන්ධයට අයිති දෙයක්. එයින් ඒ ස්පර්ශයෙන් එතන දිවත් රසයත් එකතුලා යම් විඥානයක් හට ගන්නවද? එතන ස්පර්ශයක් තියෙනවද? ඒ ස්පර්ශයෙන් හටගත් විඳීම වේදනා උපාදානස්කන්ධයට අයිති. සංඥා සංඥා උපාදානස්කන්ධයට අයිති. සංස්කාර සංස්කාර උපාදානස්කන්ධයට අයිති. ඒ කියන්නේ චේතනාව. එතන දිවෙන් රස දැන ගන්නා විඥාන විඥාන උපාදාන. ඔන්න විදර්ශනා වශයෙන් වඩනවා. දැන් එතකොට යා ආහාර ඔස්සේ Tamanට කෙලෙස් හට ගන්න දෙන්නේ නැහැ. ඕම් ওই විදිහට වඩනවා. ධාතු හැටියට වඩන එක නෑ එතන ධාතු ස්වභාව ගල්ප ගන්නවා. ආයතන හැටියට වඩන එක නා ජීව අපි ගත්තොත් දිව කියන්නේ ජීව ආයතනෙ. එතකොට රස කියන්නේ රස ආයතනෙ. ඒ විදිහට ගන්නවා. ඔය විදිහට ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් විඥානත් ඊට පස්සේ එතන සංයෝජන ක්‍රියාත්මක එහෙම වඩනවා. ඉතින් ඇත්තට මේක ගොඩාක් විස්තර තියෙන කතා බස් කරනවනේ. ඉතින් කොහොම හරි එතන යා හොඳට මේ ස්කන්ධ ධාතු ආයතන හැටියට මේ කෙලෙසුම් ප්‍රහාණය කිරීමේ නෝඩින් යුක්තව
හොඳට මේක දියුණු කරනවා Taman තුළට කෙලෙස් ඇතුළු වෙන්න නොදී. ඒ තුළ එයා හේතුඵල ධමයක් තේරුම් ගන්නවා. හට ගැනීම නැතිවීමත් දකිනවා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට අද දවසේ අපි මේ බොහෝ වටිනා දහම් කරුණු රාශියක් කතා කරා මේ ඉරියාපතේ ගැන, ඒ වගේම සම්පජාන භාවනාව ගැන බොහෝ කරුණු රාශියක් කතා කරා. අපිට ඊළඟ වැඩසටහනේදී තවදුරටත් මේක ගැන ගොඩාක් විස්තර කතා කරන්න පුළුවන් පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා අද දවසේත් අපි ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳරින් සමුගෙන යන්නයි අපි සූදානම් වන්නේ. අද දවසේ මේ වැඩසටහන සඳහා සම්බන්ධ වුණු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස ඊ타ම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ දැනට විදේශගතව සිටින කීරන්තිඩිය නවුත්තුඩුව පදිංචි පින්වත් ඩී ජයමංගලා මහත්මිය සහ පවුලේ හැමදෙනාම විසින්. ඉතින් අද දවසේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. සියලුම පින් කැමති දෙවියන්ට. සියලු පින් කැමති දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය යසීසුරු වඩාත් වර්ධනය කරගනිත්වා. ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම දියුණු කරගනිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. සියලු දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් 2021 ජූනි මාස 10 වන දින මේ පරලොව යන්නට යෙදුණු ඩී බෙන්ජමින් පියාණන්ට අනුමෝදන් වෙත්වා. ඒ පියාණන්ගේ පරලොව ජීවිතයේ සුවපත් වේවා, සැපෙන් සැපේටමපත් වේවා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් 2013 ජූනි මාස 9 වන දින මිය පරලොව යන්නට යෙදුණු ඩී තිඹිරිහාමි කිරියම්මා මෑණියන්ටත්, ඒ වගේම ඩී ඕමිස් සීයාට, අන්දිරිස් සීයාට, අමාරිස් අප්පු සීයාට, ඒ වගේම සුසිලාවති ආච්චීට කියන මේ නම් සඳහන් සියලුම ඥාතීන්ටත්, නම් සඳහන් නොකළ මේ පින්වත් සියලු දෙනා නමින් සසර පුරා මියගිය සියලුම ඥාතීන්ට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපෙන් සැපේටමපත් වේවා, වහ වහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් දැනට සුජීවත්ව සිටින මෑණියන්ට අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා, චිර ජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මේ විදේශගතව සිටින ඩී ජයමංගලා මහත්මියටත්, ඩී නදීෂා මදුෂානී මහත්මියටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ වැඩසටහන සඳහා දායකත්වයේ දරූ උදව් උපකාර කළ සෑම සියලු දෙනාටත් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් එකසේම අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා, චිර ජීවනයේ සැලසේවා, කල්යාණ මිත්‍ර ඇසුර නිරතුරු ජීවිතවලට සැලසේවා. හැම දිනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දැනට කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත් ක්ෂය වූ උපකරණ ලබා ගැනීමට උපකාර කළ සියලුම දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ වැඩසටහන නැරඹූ ඔබ සියලු දෙනාටමත් එකසේම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.